දවසේ පිළිගන්නවා අපි හැම කෙනෙක් නැගී සිටීමෙන් අපි මේ දේවමය උන්වහන්සේට බාර කරමින් අපි ආඥා කරමු. මම ඊළඟ සියලු සහෝදරගේ මේ කාලේ බාර කරලා ආඥා කරන හැටියට. Hallelujah. स्तुति वेमा स्वामी प्रशंसा वेमा अतिशुद्ध बहुतम प्यार नवा स्तुति करना मेरा घर दावस से स्वामी ने विशेष दावस वास सभा दावस से अपना करेक्टर में दिल घर नाम से बहुत स्तुति करना स्वामी ने विशेष के मोर के देव बार कर व्याख्या करना स्वामी ने पाना करने से अवसान दावा स्वामी ने अवान से मांग पे अतुल कहा कि सब के खान बखार करना स्वामी विशेष कमान से हस्तर स्वामी ने नमस्कार खाले बार कर व्याख्या करना अवान से मांग दरबार से भी अभी के खान किया करना जाना स्वामी विशेष रीति का खंडान मत बार करना स्वामी ने बहुत से मुख तो लाने पर करना स्पर्श करना स्वामी ने एवादन त्याग बहुत से स्पर्श करना मेरे बंदा सहोदर बहुत से बार करना स्वामी ने ओके है कि आरंभ की बाले पर दो स्वामी ने बहुत से दावस से तो एल भाविची करना स्वामी बहुत से मुख तो स्पर्श करने आने को करने बहुत से दावस से तो क्रिया करना चाहते हैं बहुत से स्वामी नमस्कार खालतुल बागवे नास्री बागाव नास्री यीशु स्वामी के नाम में सहकर स्वामी वांसने की अबाले वांसने आने पे माथे बैठे हुए नास्री स्वामी वांस एवं इन स्वामी के पादु खाले बारे स्वामी ने कवले वाचन को नहीं मत बार करना भी अनुमास अदावस वांस ना को पानी का मसल पे सब हटके को सुलाना करना ये वाचन के लिए दास का वांस आने पर करके अदावस जो कथा करना स्वामी ने पाचा का मैसेंजर अवसाने पे स्वामी ने तो बहुत से बार करना प्यारा मिस बहुत से बार करना इस तरह बार करना यासनी ये स्वामी से गति तो बोला ආමේන් නාන්සේගේ වචනේ කියනවා මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයේ මා වසා තබනසේක ස්වකීය මණ්ඩපයේ අප්‍රකාශ ස්ථානයේ මා සංගවනසේක උන්වහන්සේ පර්වතයක් පිට මා උසවා තබනසේක. කී දෙනෙක් මේ වචනේ විශ්වාස කරනවද අද දවසේ? ආමේන් ආමේන්. හොඳයි අපි භයානක කාලයකට අපි මුණ දීලා ඉන්නේ. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයේ මා වසා තබනසේක. අපිට තියෙන එකම බලාපොරොත්තුව අපිට තියෙන එකම රැකවරණය උන්වහන්සේ පමණයි. ඉතින් ඒ නිසා අපි ප්‍රීතියෙන් උදව අපි ගායනා කරමු උන්වහන්සේ අපේ රක්ෂස්ථානයේ අපේ බලකොටුව. ඒ විශ්වාසයෙන් තමයි අද ඔබත් මමත් මේ ස්ථානයේ උන්වහන්සේ හිටගෙන ඉන්නේ. ඒ නිසා අපි ප්‍රීතියෙන් යුක්තව ගායනා කරමු. අපි අදහිලෙන් ප්‍රකාශ කරමු උන්වහන්සේ අපව ආරක්ෂා කරන්න යනවා කියලා.
වාසේ ස්වාමීන් ආරක්ෂා කරන පොරොත්තුලක් වෙනවා ස්වාමීන් වහන්සේ ඥානයේ සම්පූර්ණගේ නාමයට ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් අදාළසේ ස්වාමීන් අපිට වාසයේ කරුණාව වාසය විලාස කරනවා ස්වාමීන් එනිසා ප්‍රභුගේ නාමයෙන් ප්‍රශංසා කරනවා ස්වාමීන් ස්තුති වේවා ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමීන් Gita
හොඳයි අපි උන්වහන්සේට දෙන්නා දීමන අපි අතට රැගෙන අපි එදෙසයි ආරාධනා කරමු. ආදරණීය දෙවියන් අපි විශේෂයෙන් යාඥා කරන ස්වාමීන් වහන්සේට දෙන උසෑම දීමනාවක් ඒ දසෙන් කොටස් ඒ ප්‍රේමයේ දීමනා හැමදාම උදෙසා අපි යාඥා කරනවා ස්වාමීන් දෙන්නා නොදෙන්නා හැම දායකකම වාස ආශිර්වාද කරන්න කියලා ඉන්නවා ස්වාමීන් පියාණන් යම් කෙනෙකුට දෙන්න නොහැකිව හිඳව සිටිනවද පියාණන් ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරන්න ස්වාමීන් ඔබ වහන්සේ අපට දෙන ආශිර්වාද වලින් ඔබ වහන්සේට ආයිති කොටස નિયમિત ලෙස දෙන පිණිස පාන්සපට මඟ පෙන්වන්න කියලා ස්වාමිනී විශේෂයෙන් ස්වාමිනී පියාණී ඔවුන්ගේ රැකියාවන් වලට ඔවුන් කරන සෑම දෙයකට පාන්ස ආශිර්වාද කරන්න කියලා ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේගේ සඵලත්වය හැම කෙනෙක්ම ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා ස්වාමිනී පියාණී ඔබ වහන්සේගේ වචනේ කිව්වා පරිදි ඒ පොරොන්දු පරිදි ස්වාමිනී ඔබ වහන්සේගේ ආශිර්වාදය ස්වාමිනී මේ හැම දරුවෙක්ම ඔබ වහන්සේ නිදහස් කරන්න කියලා ස්වාමීන් වහන්සේ එවගේම ස්වාමීනි මේ දෙන්නා නොදෙනව හැම දායකකම ආශිර්වාද කළ මැනව පියාණී ඔබ වහන්සේ ඔහුගේ පවුල් වලටද ඒ පරම්පරාවන්ට ඒ ආශිර්වාදය ගලා යන පිණිස වහන්සේ ක්‍රියා කරන්න කියලා මේ සෑමදා කියන්නේ අපේ එකම ගැලවුම්කාර යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. Sorry.
ක්‍රියා කරන්න වහන්සේ වචනේ තුලින් අද දවස් අපේ කෙනාට කතා කරන්න අපව ශක්තිමත් කරන්න අපව අලුත් කරන්න කියලා ස්වාමිනී පියාණන් අපේ කිලුටුකම් අපේ අපවිත්‍ර ස්ථාන වහන්සේ පවිත්‍ර කරමින් වහන්සේ කැමති ආකාරයෙන් වහන්සේ අපව අලුතින් අබන්න කියලා ස්වාමිනී අපි අදත් වෙනවා ඔබ ඉදිරියේ වහන්සේගේ කැමැත්ත තුළ වහන්සේ අපව රැගෙන යන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. Hallelujah. Amen. කීදෙනෙක් උදාසන ප්‍රීතියෙන් ඉන්නවද? Amen. Hallelujah. අපේ ප්‍රදේශයේ විවිධාකාර දේවල් පැතිරගෙන යනවානේ. දැන් පින්නවල මධ්‍යස්ථානයක් තියෙනවා. මොනවාද? නිරෝධායන මධ්‍යස්ථානයක් තිබෙනවා. රඹුකන හොස්පිටල් එකේ නිරෝධායන වෙන එහෙම නැත්නම් කොරෝනා දෙච්ච දෙයක් වෙලා ඉන්නවා. කැළඹීමක් තිබෙනවා. අද සභාවේ වැළුම ඒක පේනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට යහපත්ව සිටිනවා. ආමෙන්. කී දෙනෙකුට දෙවියන් වහන්සේ යහපත් වෙන්නවද? ආමෙන්. සියලු දෙනාට දෙවියන් වහන්සේ යහපත්ව සිටිනවා. අපි අද පොඩ්ඩක් බලන්න යනවා ප්‍රථමයෙන්ම දෙවියන් වහන්සේ වඩා යහපත්ව ක්‍රියා කළා වූ මිනිසෙකු ගැන සුද්ධ ලියවිල්ලේ අපි දකින උප්පත්ති පොතේ ආබ්‍රහම් කියලා පුද්ගලයෙක් ගැන කතා කරනවා. අපි චුට්ටක් බලමු ආබ්‍රහම්ගේ කතාව ගැන උප්පත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අපි යමු ප්‍රථමයෙන්ම. උප්පත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. මාගේ ව්‍යවස්ථාද නුඹේ වංශය නුඹේ වංශය අහසේ තරමෙන් වැඩි කර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කන්න කොටගෙන පොළවේ සිළු ජාති වූ ආශිර්වාද ලබන්නෝයයි කීසේක. ආමෙන්. මේ කවුද මේ කියන්නේ? දෙවියන් වහන්සේ විසින් ආබ්‍රහම්ට කියන කතාවක් තමයි. නුඹේ වංශය අහසේ තරමෙන් වැඩි කර නුඹේ වංශයට මේ සියලු දේශයන් දෙන්නෙමි. නුඹේ වංශය කරුණ කොටගෙන පොළවේ සියලු ජාතියෝ ආශිර්වාද ලබන්නෝය. ආමෙන්. දැන් මේක අපි දන්නවා ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ බලවත් වූ ආශිර්වාද ලබපු මිනිසෙක්. ඔබ කී දෙනෙක් කැමතිද ආබ්‍රහම්ගේ ආශිර්වාද ලබන්න? ආබ්‍රහම්ගේ ආශිර්වාදය. ආමෙන්. ආබ්‍රහම්ට පුදුමාකාර ආශිර්වාදයක් දෙවියන් වහන්සේ දුන්නා. අපි හැමෝම කැමති ආබ්‍රහම්ගේ ආශිර්වාද ලබන්න. අපි සමානකයට ආඥා දෙච්චින ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් පොරොන්දු කොටගෙන ආබ්‍රහම්ගේ පැවතෙන පරම්පරාව හේතුවෙන් අපිට ආශිර්වාද ගන්න කියලා අපි ගොඩක් වෙලාවට ආඥා කරනවා. කවුරුද නැද්ද? ආමෙන්. ඇයි අපි කැමති ආබ්‍රහම් ලබාගත් ඒ ආශිර්වාද අපිට ලැබෙනවා. ආබ්‍රහම්ට කතා කරලා දෙවියන් වහන්සේ කියනවා පුළුවන් නම් ගිහිල්ලා අහසේ බලලා අහස දිහා බලන්න අහසේ තියෙන වැලි ගණන් කරන්න. මොනවද කියන්නේ? අහසේ තියෙන තරු ගණන් කරන්න ඒ තරු හා සමානව වාගේ ඒ එනම් පරම්පරාව වැඩි වෙන්න දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා කියලා. ආමෙන්. ඒ වගේ ආශිර්වාද දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්නා. ඒ වගේම ආබ්‍රහම්ට කිව්වා පේන තික්මානයක් ඒක ඔයාලට දෙන්න යනවා. ඔයාලට පුළුවන් ක්‍රමයේ බලන්න ඒ දේ ඔයාලට දෙන්න යනවා. ඒ ගණන් සියල්ල. නමුත් මෙතනදී තරුමෙන් වැඩි කරනවා නුඹේ වංශයට මේ දේශයට මේ වංශයට දේශය උරුම කරලා දෙනවා කිව්වා. ඒ වගේම කියනවා අපේ වංශය හේතු කොටගෙන පොළවේ ඉන්න සියලුම ජාතීන් ආශිර්වාද ලබනවා කියලා.
නමුත් මේක ඔක්කොම කියලා මේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්නා වූ ඒ ආශිර්වාද බලනකොට අපි ශුද්ධක් බලමු ඊට කලින් පදේ මොනවාද කතා කරන්න කියලා. 26 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. කොහොමද ආබ්‍රහම් මේ ආශිර්වාද ලැබුවේ කියන හේතුව අපි පොඩ්ඩක් හොයලා බලමු. ආබ්‍රහම් මගේ හඬට 4 වෙනි පදයේ කියනවා ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාවද පැවැත්වුවේ. මම විශ්වාස කරන ඔබ සියලුම දෙනෙක් ඉන්නේ උප්පත්ති පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කියලා. මේ 4 වෙනි පදයේ මේ කතාව කියන්නේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් ගැන. දෙවියන් වහන්සේ කියනවා මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාවද කීයක් ගැන කතා කරනවද? අපි හැමෝම පොඩ්ඩක් කියමු මේ පදේ. හැමදෙනෙක්ම ආබ්‍රහම් මාගේ හඬට කීකරුව මාගේ නියමයද මාගේ ආඥාද මාගේ පනත්ද මාගේ ව්‍යවස්ථාවද පැවැත්වුවේ. හේයින් තමයි ඊගාවට එන්නා වූ නුඹේ වංශයට ආශිර්වාද කරනවා කියන කතාව තියෙන්නේ. දෙවියන් වහන්සේ මෙතන කියනවා ආබ්‍රහම් කියන පුද්ගලයා දෙවියන් වහන්සේගේ හඬට කීකරු මිනිසෙක්ව සිටියා. ඒ වගේම දෙවියන් වහන්සේගේ නියමයන් ඒ විදියටම ආරක්ෂා කරපු මිනිසෙක්. ඒ වගේම උන්වහන්සේගේ ආඥා ආරක්ෂා කරා. පණ පැවැත්තුවා. ඒ වගේම උන්වහන්සේගේ ව්‍යවස්ථාවේ නිතරම සිටියා කියලා. මේ නිසා තමයි ආබ්‍රහම් ඊට පසුවෙන් එන්නා වූ සියලු ආශිර්වාද ලබා ගන්නේ. ආමෙන්. දැන් කී දෙනෙක් කැමතිද ආබ්‍රහම්ගේ ආශිර්වාද ලබා ගන්න ඔබගේ? ආමෙන්. 26 5ට අපි ගොඩක් අය කැමතියි. 26 4 කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? ඒ ආබ්‍රහම් කියපු විදිහටම 4 පදේ. මේක 4 පදේ. මේකේ කතා කරන මෙන්න මේ ටික අපි කී දෙනෙක් ඉන්න පුළුවන්ද අපිට? අපි 26 5 ආශිර්වාද ලබා ගන්න කැමති ගොඩක්ම අය. නමුත් මේ කියපු විදිහට ආබ්‍රහම් ගත කළ ජීවිතය උන්වහන්සේ තුළ ගත කරන්න ගොඩක් අයට අපහසුව තිබෙනවා. ඒ උන්වහන්සේ කියනවා පොයින්ට්ස් 5ක් ගැන දෙවියන් වහන්සේ ආබ්‍රහම් ගැන කියනවා. ඒ තැන ඉන්න අපිට කොයි ආකාරයේද? දැන් අපි කතා කරොත් දෙවියන් වහන්සේගේ වචනයට එකඟව අපි කියනවා අපි බොරුවක් කියන්න උත්සාහ කරන්නේ වැරදිලා හරි චූටි බොරුවක් කියවේ. නමුත් අපි පාපයකට යන්නේ නැහැ. අපි මිනි මරන්න යන්නේ නැහැ කියලා කියයි. ඒ වගේම අපි කියනවා අපි මොනවා වුණත් අපිට වැටප හම්බෙච්ච ගමන් අපි දෙවියන් වහන්සේ කොටස දසෙන් කොටස අයින් කරනවද නැද්ද? අයින් කරනවානේ. සමහරවිට අපි හිතනවා අපි තමයි පල්ලි ලොකුම දසෙන් කොටස දෙන්නේ. ආමෙන්. දෙන්නේ එක හොඳයි. නමුත් ඒ සිතුවිල්ල ආපු තැන ඒතර ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න යනවා. අපි දෙන්නේ දෙවියන් වහන්සේට එක ලොකුද පොඩිද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ දුන්නා කොටසෙන් උන්වහන්සේට කොටස අපි දුන්නා කියන්න ඕනි. එතකොට අපි මේ ආඥාවල් රකින්නවා. අපිට කිව්වා වූ දසෙන් කොටස අපි දෙනවා. උන්වහන්සේ කියපු විදිහට අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒම හැමදේම කරනවා. ඊට පස්සේ අපි තව දෙයක් කරනවා. අපි බයිබල් එක පුළුවන් වෙලාවට අපි කොහොම හරි උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපි කියවනවා මෙනෙහි කරනවා. දැන් මේ ටික උනාම ඇතිද? හැබැයි උඩින් තියෙන තව උන්වහන්සේගේ හඬට කීකරුව. ඒ වගේම උන්වහන්සේගේ නියමයේද, උන්වහන්සේගේ ආඥා, ඒ වගේම උන්වහන්සේගේ පණක්, ව්‍යවස්ථා මේ හැම දෙයක්ම අපි එකට එක්ව මේ පහම එකට ආරක්ෂා කළ යුතු තිබෙනවා. අපි දසෙන් කොටස දුන්නයි කියලා අපිට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ. අපි ඉරිදා දේවස්ථානට ඇවිල්ලා ගියා කියලා අපිට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න හැකියාවක් නැතුව තිබෙනවා. මේ හැම දෙයක්ම එකට ආරක්ෂා කළොත් අපිට පුළුවන් වෙනවා ආබ්‍රහම් වගේ සියලු ආශිර්වාදයන් ලබා ගන්න. ආමෙන්. දැන් ඔබ කී දෙනෙක් කැමතිද ආබ්‍රහම් වගේ මේ පහටම අනුව ජීවත් වෙන්න? ආමෙන්. ආමෙන්. එක්කෙනෙක් දෙන්නේ කැමතියි. ආමෙන්. නමුත් අපි හැමෝම මේක කළොත් විතරයි අපිට පුළුවන් වන්නේ ඒ ආබ්‍රහම් ලැබුවා වූ ඒ පරම්පරාවේ ආශිර්වාද ලබලා ඒ පරම්පරාවේ දරුවෙකු වන්න. අපි චුට්ටක් මෙහෙමම අපි පහුගිය දවස්වල බලපු වචනය
අපි යමු බලන්න සුද්ධ යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයට. අපි ඉතින් මේ පදේ ගැන කතා කරා. යොහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදය. නුඹලාගේ ප්‍රිය වූ යක්ෂයාගෙන්ය. නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ට කරන්නට කැමැතිය. ඔහු පටන් ගැනීම සිට මිනිමරන්නේය. ඔහු තුල සැබෑකම නැති හේයින් ඔහු සැබෑවෙහි නොපැවතුනේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියාය. ආමෙන්. අපේ පියා කවුද? ඔබගේ පියා කවුද? කවුද? දෙවියන් වහන්සේ. ආමෙන්. අපේ පියා දෙවියන් වහන්සේ. ආමෙන්. ඒක කියන්න ඇදහිල්ලක් තිබීම අවශ්‍යව තිබෙනවා. ආමෙන්. අපේ පියා දෙවියන් වහන්සේ. කවුද කියන්නේ? කීයද කියන අපේ පියා දෙවියන් වහන්සේ කියලා? ආමෙන්. දැන් ඔබ තමයි කියන්නේ මම තමයි කියන්නේ අපේ පියා දෙවියන් වහන්සේ කියලා. දැන් ඔබගේ අපි දැන් මේ කතාව මෙහෙම දෙන්නේ. අපි යමු ලෝකෙට. දැන් අපි හැමෝටම තාත්තා කෙනෙක් ඉන්නවා. අපි කියනවා අපේ තාත්තා අහවලා. ඒ කියන්නේ අපේ තාත්තා ගැන කියනවානේ. එතකොට අපේ තාත්තා අපි කියලා කියන අපේ තාත්තා අහවලා කියලා අපි කියනකොට අපේ තාත්තා කිව්වේ නැත්තම් ඒ මගේ දරුවෙක් කියලා ඔබේ පියාගේ දරුවෙක්ද නැද්ද? ඔබගේ ඉන්න ලෝකයේ පියා ඔබ කියනවා ඔබගේ ලෝකේ පියා එමත් අපි දුමු මෙතන ඉන්නවනේ බ්‍රදර් රාජපක්ෂ ඉන්නවා. දිදීප කියනවා බ්‍රදර් රාජපක්ෂ තමයි මගේ පියා කියලා. මේ උදාහරණයකට කතා කරන්නේ. මගේ පියා කියලා. ඒකට බ්‍රදර් රාජපක්ෂ කියනවා නෑ නෑ මේ මගේ දරුවෙක් නෙවෙයි කියලා. එතකොට ඒ දරුවා එහෙම වෙනවද නැද්ද? බ්‍රදර් රාජපක්ෂ බය වෙයිද නැහැ. මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් දෙවියන් වහන්සේට අපි කියනවා දෙවියන් වහන්සේ තමයි අපේ පියා කියලා. නමුත් දෙවියන් වහන්සේ කියනවාද අපි උන්වහන්සේගේ දරුවෝ කියලා? එහෙම නොකියුවොත් ප්‍රශ්නයක් තියෙනවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ නම් අපි දෙවියන් වහන්සේ ඒක අනුමත කරලා කියන්න ඕනේ මේ ඉන්න කෙනා මගේ දරුවෙක් කියලා. උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. ආමෙන්. දෙවියන් වහන්සේ කිව්වොත් නෑ ඉක්මල් කියන්නේ මගේ දරුවෙක් නෙවෙයි කියලා අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි හැම වෙලාවම අපි කියනවා අපේ පියා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ අපේ පියා දෙවියන් වහන්සේ අපේ තාත්තා අපිට මේ හැමදේම කරන්න පුළුවන්. අපිට ආශිර්වාද තිබෙනවා කියලා අපි කියනවා. නමුත් දෙවියන් වහන්සේ කිව්වේ නැත්තම් අන්න එතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු ඒ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. අපි යමු යෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් 10 වෙනකම්. යෝබ් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 ඉඳන් 10 වෙනකම්. යෝබ් නම් වූ මිනිසෙක් ඌෂ් දේශයේ සිටියේය. ඒ මිනිසයා වනාහි නිර්දෝෂ වූ අවංක වූ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ නපුරෙන් වැළකී සිටියා වූ කෙනෙකි. ඔහුට පුත්‍රයන් හරි කවන්න නැහැ. හරි වයතල වෙනසිය. නෑ ඒක නෙවෙයි. ඔහුට පුත්‍රයන් 7 දෙනෙක්ද දුවරුන් 3 දෙනෙක්ද උපන්නෝය. ඔහුගේ සම්පත් නම් බැටළුවන් 7000කුත් ඔටුවන් 3000කුත් ගොන්වාන් 500කුත් කොටළු දෙනු 500කුත් වැඩකාරයන් ඊටා මහ ගණනකුත්ය. මෙසේ ඒ මිනිසයා නැගෙන ඉර දිශාවේ සියලු මිනිසයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය. දැන් පස්වෙනි පදේ කියනවා. ඔවුන්ගේ මංගල්‍ය දවස් ගත වූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදු කරවා පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප කළේය. මක්නිසාද සමහර විට මාගේ පුත්‍රයන් පව් කොට තමුන්ගේ සිත් වලින් දෙවියන් වහන්සේට දොස් කීවා වෙන්න පුළුවනයි යෝබ් කීවේය. ආමෙන්. දැන් අපි දැක්කොත්
මේ පදේ උඩින් කියපු නිසා අපි එතන ඉඳන් බලමු. දැන් යෝබ් කියන මනුෂ්‍යයා ඊටාත්ම දානවත් වූ මිනිසෙක්ව සිටියා. ඔර ලොකු දේපලක් තිබුණා. ඒ පළාතේ හිටපු අනිත් හැම මිනිසෙකුටම වඩා ශ්‍රේෂ්ඨ මිනිසෙක්ව යෝබ් කියන මිනිසයා ඒ දේශේ ජීවත් වුණා. දැන් මේ යෝබ් සම්පූර්ණ දෙවියන් වහන්සේ ඉදිරියේ හරිව තිබෙන දේ තමයි හැම වෙලාවකම කරේ. දෙවියන් වහන්සේගේ අහල තමයි හැම දෙයක්ම කළේ. දෙවියන් වහන්සේගේ අනපනත් අනුව ඒ ආබ්‍රහම් මෙන්ම හරියට ජීවත් වුණ මිනිසෙක් තමයි යෝබ් කියන්නේ. යෝබ්ගේ තිබුණු සුවිශේෂිතභාවය යෝබ් කැමති නැහැ එක සිතුවිල්ලකින්වත් දෙවියන් වහන්සේට විරුද්ධව දෙයක් කරන්න. එක සිතුවිල්ලකින්වත් දෙවියන් වහන්සේට විරුද්ධව දෙයක් කරන්න ඔහුගේ කැමැත්තක් තිබුණේ නැහැ. යෝබ් දැන් මෙතන එයාලගේ පුත්‍රයාගේ පුරුද්දක් තිබුණා එක මංගල්‍ය දවස්වලදී එයාගේ සහෝදරයාට අණ ගහලා ඒ පුත්‍රයෝ පොඩි පාටි එකක් දාන අපේ භාෂාවෙන් කිව්වොත්. මේ පාටි එක දැම්මම පස්සේ යෝබ් කරන්නේ මොකද්ද? ඒ හිටපු ගානට හරියන්නේ, දරුවන් ගානට හරියන්නේ එක එක්කෙනාට වෙන වෙනම දවන පූජා ඔප්පු කරනවා. ඇයි දවන පූජා ඔප්පු කරන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා පරණ ගිවිසුමේදී දවන පූජා ඔප්පු කිරීමෙන් තමයි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය කැඩලා තිබුණොත් නැවත සම්බන්ධතාවය ඇති කරගන්නේ. දැන් මේ යෝබ් මෙතනදී අනුමාන කරලා තමයි අපි බැලුවොත් අපේ භාෂාවෙන් කියන අනුමාන කරලා තමයි දවන පූජා යාගයක් ඔප්පු කරන්නේ. ඇයි මගේ දරුවෝ ඊයේ පාටි එකක් දැම්මා. ඒ පාටි එක වෙලාවේදී හරි වම් කිසි වෙලාවක මේ දරුවෝ හදවතින් සිතුවිල්ලකින්වත් දෙවියන් වහන්සේට දොස් කියලා තිබුණොත් ඒක පාපයක් වෙනවා. සිතුවිල්ලකින්වත් දොස් කියලා තිබුණොත් හිතෙන් දොස් කිව්වොත් ඒකත් පාපයක් වෙනවා. ඒ නිසා මම මේ දේ කරනවා කියලා. දැන් බලන්න ඔබට පේනවා යෝබ් ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ පාපයක් කරන්නේ නැහැ. ඔහුගේ දරුවන් අතරින් යම් කිසි දෙයක් වුණොත් කියලා ඔහු ඒ දේ හරිගස්වන්න උත්සාහ කරන ධර්මිෂ්ඨ මිනිසෙක්ව දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්නවා. ඒ වගේම අපි දකිනවා ඉදිරියට ඇද්දේ ඔය භාර්යාවටත් කියනවා ඥාන ස්ත්‍රියක් වගේ කතා කරන්න එපා. මොනවාදවත් කියන්නේ දෙවියන් වහන්සේ විරුද්ධව කිසි දෙයක් වචනයක්වත් කතා කරන්න එපා. මොනම දේ ආවත් දෙවියන් වහන්සේගේ යහපත් දෙයක් විදිහට ඔබ බාර ගන්න සූදානම්. ආමෙන්. එතකොට මොනම දෙයක් ආවත් යෝබ් ඒ දේ බාර ගන්න සූදානම්. කී දෙනෙක් කැමතිද යෝබ්ගේ ජීවිතයට? යෝබ්ගේ ජීවිතයට. ආමෙන්. එතකොට කී දෙනෙක් කැමතිද නිරෝධන මධ්‍යස්ථානයට ආවට? ආමෙන්. රමුකන් හොස්පිටල් එකේ කොරෝනා රෝගීන් ඉන්නවා කී දෙනෙක් කැමතිද? ආමෙන්. ලෙඩ්ඩු ඉන්නවට නෙවෙයි. මන්ද දෙවියන් වහන්සේ තුළ එන හැමදේම යහපත වෙන නිසා අපි වුණන්නේ න්‍යාය කරන්න ඕනේ. එක පැත්තක මම හැවුවේ හිනාවට ලක් කරන්න නෙවෙයි. නමුත් මොනම දේ ආවත් දෙවියන් වහන්සේ තුළ යහපත පිණිස සියල්ල එකට එක්ව ක්‍රියා කරනවා. ආමෙන්. හොඳයි අපි චපොට ඉස්සරහටම මම ඒක ඔබට පසු පැහැදිලි කරන්නම්. අපි දැන් යමු 8 වෙනි පදය සහ 10 වෙනි පදයට. 8 ඉඳන් 10ට. එවිට ස්වාමීන් වහන්සේ නුඹ මාගේ මෙහෙකාරු යෝබ් ගැන කල්පනා කළේද? ඔහු මේ නිර්දෝෂ වූ අවංක වූ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇත්තා වූ නපුරෙන් පැලකී සිටිනා වූ මිනිසෙක් පොළවේ නැතයි කීසේක. සාතන් ස්වාමීන් වහන්සේට උත්තර දෙමින් යෝබ් දෙවියන් වහන්සේ කෙරෙහි බය වන්නේ නිකමටද? ඔබ වහන්සේ ඔහු වට කරා, ඔහුගේ ගෙදර වට කරා, ඔහුට ඇති සියල්ල වට කරා, හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත්වැඩට ආශිර්වාද කළසේක. ඔහුගේ සම්පත්ත දේශයෙහි වර්ධනය වී තිබේ. ආමෙන්. දැන් අපි කතා කරා යෝබ් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියලා අපිට ලෝකේ පේනේ වන්ව. ඉහළ කතා කරපු දේ. දැන් මෙතනදී මේ කතාව කියන්නේ කවුද? දෙවියන් වහන්සේ යක්ෂයා සාතනුත් අතර යනවා කතාවක් තමයි දැන් අපි මෙතන බලන්නේ. එතකොට යෝබ් සාතන් රෝමන් ගහලා බලනවා අල්ලගන්න පුළුවන් අය කවුද කියලා. එළම යෝබ් ඉන්නවනේ. යෝබ්ට ගිහිල්ලා සාතන් කතා කරනවාද? එහෙම නැත්නම් වෙන තැනකට ගිහිල්ලා සාතන් කතා කරනවාද? ඔයාට ගිහිල්ලා කතා කරන්නේ? දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා. අපි ගෙදරක ගිහිල්ලා අඳුරන්නේ නැති හරි කවගේ හරි ගෙදරකට ගියාම
අපි ඒ ගෙදර මොන හරි වැඩක් අපිට ඒ දරුවට කියලා කරගන්න ඕන නම් අපි දරුවට කතා කරනවද ඒ දරුවගේ පියාට කතා කරනවද? සාමාන්‍යයෙන් පියාට කතා කරනවානේ. දැන් මෙතන සාතාන් ගිහිල්ලා යෝබ් දිහා බලලා යෝබ් දිහා මුකුත්ම නොකිය සාතාන් ඇයි දෙවියන් වහන්සේ ගාවට යන්නේ? යෝබ්ට කතා නොකර ඇයි යන්නේ දෙවියන් වහන්සේ ගාවට? මන්ද සාතාන් දන්නවා යෝබ්ගේ අයිතිකාරයා යෝබ්ගේ පියා විදිහට ඉන්නේ කවුද? දෙවියන් වහන්සේ කියලා. දෙවියන් වහන්සේගේ රැකවරණේ ඒ පියාගේ රැකවරණේ යටතේ ඉන්නා වූ දරුවෙක් තමයි යෝබ් කියන්නේ. ආමෙන්. එතකොට යෝබ්ට ප්‍රශ්නයක් දාන්න ඕනේ නම් සාතාන් යන්න ඕනේ කාගාවටද? පියා ගාවට. එතකොට අපිට ප්‍රශ්නයක් දාන්න ඕන නම් දෙවියන් වහන්සේ ගාවටද යන්න ඕනේ කාගාවටද සාතාන් යන්න ඕනේ? ඇයි කොහිනාන්නේ? යෝබ්ට ප්‍රශ්නයක් දාද්දී සාතාන් ගියේ දෙවියන් වහන්සේ ගාවට. දැන් අපිට ප්‍රශ්නයක් දාන්න ආවොත් සාතාන් දෙවියන් වහන්සේ ගාවට එයිද කෙලින්ම අපි ගාවට එයිද? මේක ගැන පොඩි ප්‍රශ්නයක් තිබෙන නිසා ඔබ මූණු අටකාගෙන ඇස් වලින් hina වෙනවා මට පේනවා දැන්. ඇයි අපිට තියෙනවා ෂුවර් නැතිකම? යෝබ් ජීවත් වෙච්ච ජීවිතේ අපි ජීවත් වෙන්නේ නැහැ. දැන් මෙතන යෝබ් ගැන අපි කලින් කතා කරා සිතුවිල්ලෙන් පවා දෙවියන් වහන්සේට අවංකව ඒ දෙවියන් වහන්සේට දොස් කියන්නේ නැතුව ජීවත් වෙච්ච මිනිහෙක්. අන්න ඒ නිසා සාතාන්ට යෝබ්ට විරුද්ධව දෙයක් කරනවා නම් ඒ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර ගන්න අවශ්‍ය වුණා. නමුත් අපි සිතුවිල්ලකින් හරි දෙවියන් වහන්සේට ගැලපෙන්නේ නැති එක සිතුවිල්ලක් හරි අපි ගාව තියෙනවා නම් අපිට සාතාන් පහර දෙන්න යනවා. මේක පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනේ. දැන් අපි කියනවා ගොඩක් අය අපිට කෙනෙහිලිකම් කරනවා. අපිට ගොඩක් අය ගුරුකම් කරනවායි කියලා කියනවා. එතකොට අපි ගොඩක් ඒවට බය වෙනවද නැද්ද? බය වෙනවා. එතකොට දැන් කොරෝනා කියලා රෝගයක් එනවා. ඒකට අපි ගොඩක් බය වෙනවද? බය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපට සිටිනවා නම්. නමුත් අපේ සිතුවිලි වල හරි යම් කිසි දෙයක් උන්වහන්සේට ගැලපෙන්නේ නැති දෙයක් තිබෙනවා නම් ඒ යෝබ්ට තිබුණා වූ දෙවියන් වහන්සේගේ ආවරණය ඒ ආරක්ෂාව අපි ළඟ නැහැ සහෝදරයා සහෝදරිය. ඒ වෙලාවේදී යක්ෂයා අපිට පහර දෙන්න අපි යොමු කරලා තිබෙනවා. අපි ක්‍රිකට් ගහනකොට කතා කරනවා විකට් එක ඕපන් කරගෙන ඉන්නේ කියලා. එතකොට විකට් එක ඕපන් කරගෙන ඉඳියොත් මොකද වෙන්නේ? බෝල් දාන කෙනාට හරි ලේසි කෙලින්ම විකට් එක ටාගට් කරලා විකට් එකට බෝල් යවන්න. එතකොට අපි කෙලින්ම අවුට් වෙලා යනවා. අපි තුල යම් කිසි වරදක් තිබුණොත් සාතාන්ට කෙලින්ම අපිට පහර දෙන්න හැකියාව තිබෙනවා. ඒක පේන වරදක් වෙන්න නැහැ. ඒක කාටවත් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි සිතුවිල්ලේ බැලමෙන් යම් කිසි පාපයක් වෙලා තිබුණත් ඇති දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ ආවරණය නැතුව යක්ෂයාට අපි විරුද්ධ වෙලා ඉන්න තැනක ඉන්න. මෙන්න මේ වගේ ස්ථානවල අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මේ යෝග්‍ය තව දෙයක් තියෙනවා අපි දකින්න ප්‍රශ්න වැඩි වෙගෙන නැද්දී යෝග්‍ය යාළුවෝ ඇවිල්ලා මම මේ කතාව දන්න නිසා මම යෝග්‍ය කතාව නෙවෙයි එතකොට යෝග්‍ය සම්පූර්ණ කතාව නෙවෙයි ඔබට කතා කරන්නේ පොයින්ට් වශයෙන් සමානක් දැන් එතන යෝග් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ මෙන්න මේ ආකාරයට කියනවා යෝග් 12 4 වෙනි පදය මෙන්න මේ ආකාරයට දෙවියන් වහන්සේ යෝග්‍ය පොතේ මේ ආකාරයට යෝග් කියනවා යාළුවන්ට කියමු දෙක 12 4 මම දෙවියන් වහන්සේට යාඥා කොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මිනිසෙක් නමුත් තමාගේ අසල්වාසියාට විහිළුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨ වූ අවංක මනුෂ්‍යයා විහිළුවක්ය. ආමෙන්. ධර්මිෂ්ඨ වූ අවංක මනුෂ්‍යයා විහිළුවක්ය. යෝබ් දෙවියන් වහන්සේට යාඥා කරලා දෙවියන් වහන්සේගේ උත්තර ගත්තා. නමුත් යෝබ්ගේ ජීවිතයේ මේ වෙද්දී ප්‍රශ්න වලින් පිරීලා තිබුණා. ඒ මිනිස්යාට යහළුවට ඒක විහිළුවක් විදිහට පෙනුණා. අපි දෙවියන් වහන්සේට යාඥා කරනකොට අපේ හැම ප්‍රශ්නයකටම ඒක මිනිස්යන්ට විහිළුවක්ව පේනවා. මේ මිනිස්සයා මොන මෝඩකමක්ද කරන්නේ කියලා ලෝකේ මිනිස්යන්ට පෙනේ.
නමුත් අපිට වෙන මාර්ගයක් නැහැ. දෙවියන් වහන්සේ වදහන දරුවෝ විදියට මොනම ප්‍රශ්නයක් ආවත් අපිට උත්තරය තියෙන්නේ යාඥාව තුල, උන්වහන්සේගේ තුලයි අපිට උත්තරයක් තිබෙන්නේ. ආමෙන්. ඒ නිසා මොනම දේ අපේ අවට තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් ඊපෙරේදා එක කතාවකදී එක කට්ටියක් මට කිව්වා රෝගයට මේ කතාව එක පැත්තකින් හරි නමුත් මේ කතාව මම ඔබට සාමාන්‍ය විදිහට කියනවා මේ ඒ ලෙඩේට යාඥා කරලා විතරක් හරියන්නේ නැහැ බෙහෙතුත් දෙන්න ඕනේ අනිවාර්යෙන් බෙහෙතුත් දෙන්න ඕනේ නමුත් අපේ තියෙන අදින්න මොකද්ද යාඥාව අත්‍යවශ්‍යයි අනිත් දේ මොන දේ තිබුණත් දෙවියන් වහන්සේ තමයි සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ ආමෙන් ඒ සුවය එන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි මොනම දේ ප්‍රශ්නේ ආවත් ප්‍රශ්නේ මොන ආකාර වුණත් උත්තරය දෙවියන් වහන්සේ තුල යාඥාව තිබෙනවා ක්‍රිස්තියානි වූ අපිට දැන් මේ ක්‍රිස්තියානි ගමන කියන එක මොන වගේ ගමනක්ද කියලා මම පොඩි කතාවකින් ඔබට කියන්නම් දැන් ඔබ දන්නවා ඒ දවස්වල තිබුණා මේ වැල් පාලන්නේ කියන්නේ ගඟවල් උඩින් එහෙම යන පාලම දැන් මෙන්න මේ වගේ පාලමක යන ගමනක් තමයි ක්‍රිස්තියානි ගමන මොන වගේද කියලා කිව්වොත් ඒක ලොකු ප්‍රපාතයක් තමයි යටින් බැලුවොත් අපිට තියෙන්නේ නේ ගඟ දිවට එක ගල්ුත් එක්ක ලොකු ප්‍රපාතයක් යටින් තියෙද්දි අපිට මේ පාලමක් උඩින් හෙල්ලෙන කැඩිලා තියෙන පාලමක් උඩින් වගේ ගමනක් යනකොට අපිට මොනවද තියෙන්න අවශ්‍ය වෙන්නේ විශ්වාසයක් අදහිල්ලක් අපිට තියෙන්න අවශ්‍යයි මේ ක්‍රිස්තියානි අපේ ගමන මේ පාලම උඩින් යන්න තියෙනා වූ අදහිල්ල වගේ ඒ විශ්වාසය වගේ තිබෙනවා අපිට විශ්වාසය කරලා ඇදහිල්ලෙන් ඒකට පය තබලා යන්නත් පුළුවන් යන්නේ නැතුව ඉන්නත් පුළුවන් ඒ වගේම මගට ගිහිල්ලා බැලුවම බිම අපිට මොනවද හිතෙන්නේ පාතාලේ බැලුවම හරි සන්තෝෂිතන ජොලියක් කියනවාද ආමෙන් කාටද මේ හිතෙන්නේ සන්තෝෂිතෙන්නේ පාලම මැදට ගිහලා යට බලද්දී නිකම් පාලන නෙවෙයි අර වගේ ලොකු ප්‍රපාතයක තියෙනවා ගොඩක් අය බය හිතනවානේ බය හිතුනොත් සමහර කාට එකෙන් වැටලා මැරෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ආපස්සට හැරිලා යන්නත් පුළුවන් හැබැයි උන්වහන්සේ තුල ඒ හරි ගමනක් යන්න ඒ ගමන ගිහිල්ලා අවසානයේ එහා කොටට යන්න අවශ්‍ය නම් හොඳ ඇදහිල්ලකින් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකින් ඒ ගමන යන්න අවශ්‍ය තිබෙනවා අපිට විශ්වාසය තිබ්බොත් ඒ ගමන යන්න පුළුවන් අපි පාරම මැදට ගිහිල්ලා ඉතුරුත් වැටුණා තමයි මැරුණා තමයි කියලා වෙනවද නැද්ද වෙන්න යනවා කවුරු හරි අපිට ගුරුකමක් කරලා තියෙනවා කියලා අපි දැනගත්තම ඒක වැදුණා තමයි දැන් මැරුණා තමයි කියලා කිව්වොත් මැරෙනවද නැද්ද වෙන්න යනවා අනේ ඇක්සිඩන්ට් එකක් වෙනවා කියලා කවුරු හරි කිව්වා ඇක්සිඩන්ට් එකක් වෙනවමයි කියලා හිතාගෙන තමයි දැන් එළියට බහින්නේ වෙනවද නැද්ද වෙන්නේ නැත්නම් ගිහිල්ලා හැප්පෙනවා ඇයි අපි විශ්වාස කරන දේ තමයි අපිට වෙන්න යන්නේ අපේ දෙවියන් වහන්සේ කොතන හිටියත් එකම සර්ව බලධාරී අනන්ත සිටිනා වූ දෙවියන් වහන්සේ ගොඩක් අයට මෙහෙම තියනවා දැන් කවුරු හරි කිව්වම මොන හරිම දෙයක් ඔබ යාඥා කරන්න මෙන්න මේ දේ ඔබට වෙන්න යනවා කියලා ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙමින් සිටින්නේ දැන් අපි කියනවා චුට්ටක් මෙහෙම බලන්නකෝ උපත්ති පොතට ගිහිල්ලා උපත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ලෝකෙම මවලා එතන මට මතක විදිහට 4 හරි 5 හරි වතාවක් දෙවියන් වහන්සේ කියනවා යහපත් කියලා. අපි උදාහරණයකට ගත්තොත් 22 පදයේ කියනවා දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන් වහන්සේ ලෝකෙම මවල හැම දෙයකම යහපත දුටුවා. උන්වහන්සේ අවසානයේදී මවන්නේ මොනවාද? අඹන්නේ මිනිස්යව හදලා ඉවර වෙලා දෙවියන් වහන්සේ යහපත් කියපු ලෝකය කොයි ආකාරයකද මිනිස්යට ආණ්ඩු කරන්න බාර දෙන්නේ? කොයි ආකාරයකද බාර දෙන්නේ? මව්පු ඒ යහපත් විදියටම දුන්නද වෙනස් කරලා දුන්නද? ඒ විදියටම දෙවියන් වහන්සේගේ ඇස්වලට යහපත්ව පෙනුණු මැවිල්ල ඒ විදියටම බාර දුන්නා. මේ යහපත් මැවිල්ල ඔබ ආණ්ඩු කරන්න මේක පාලනය කරන්න කියලා මිනිස්යන්ට බාර දුන්නා. ආමෙන්. දුන්නද නැද්ද? දුන්නා. ඒ දුන්න මැවිල්ල යහපත් දේ අයහපත් එහෙම නැත්නම් නරකුනේ කොහොමද? ඒක අයහපත් උනේ කොහොමද?
දෙවියන් වහන්සේට අකීකරුණු නිසා නැත්නම් තවත් විදිහට කිව්වොත් මිනිස්යාගේ පාපය නිසා මේ යහපත් තිබුණා ඌ මැවිල්ල අයහපත් නරක වෙච්ච තත්යකට පත් වුණා. මේ අයහපත් වූ තත්යෙන් අපි ගලව ගන්න ආවේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ අයහපත හරියාකාරව පරිවර්තනය කරගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවා. අපිට පාලනය කරන්න දුන්නා ලෝකය පාලනය කරන්න දැන් යහපත නපුර අපි දන්නවද නැද්ද? දන්නවද? එතකොට ලෝකේ නරකුනේ කොහොමද? යහපත නපුර දන්නේ හින්දාද නැති හින්දාද? යහපත නපුර මොකද්ද කියන හරියටම අපි දන්නේ නැහැ. ඇයි? මනුෂ්‍යයාගේ සමුවේ හරිම තිබෙන දේ හරිද වැරදිද? වචනේ කතා කරන්නේ ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ හරි දේ නොවෙන්න පුළුවන්. මන්ද අපි දන්නේ නැහැ හරියටම දෙවියන් වහන්සේ ඉදිරියේ හරි කියනවා දේ කුමක්ද කියන්න. ඒක මනුෂ්‍ය විදිහට අපේ හේන් අපිට තේරෙන්නේ නැති දෙයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ ඉදිරියේ හරි දේ අපි දැනගන්නේ කොහොමද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අපි අහලා තමයි යහපත් දේ, හරි දේ, වැරදි දේ අපි අඳුරගන්නේ. දැන් අපි මම ඔබට චූටි උදාහරණයක් කියන්නම් මේකට ඔබ ටිකක් පැටලුණා නම්. අපි දෙයක් කරන්නේ නැද්දී අපි මුලින්ම දෙවියන් වහන්සේගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් අහනවද නැද්ද? අහනවද නැද්ද? අහනවා. ඇයි අපි අහන්නේ? පාස්ටර්ස් ඇවිල්ලා ගන්නලා තියෙනවා දෙවියන් වහන්සේගෙන් අහලා මේ දේ කරන්න, ගහන්න නැතුව කරන්න එපා කියපු හින්දාද? ඇයි අපි අහන්නේ? අපි අහන්නේ මොකද? අපිට හොඳම දේ මොනවාද? අපිට යහපත්ම දේ මොනවාද කියලා අපිට අවශ්‍යම දේ මොනවාද කියලා දන්නේ කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අන්න ඒ නිසා තමයි අපි අහන්නේ උන්වහන්සේගෙන් ස්වාමිනී මම මේක කරන්නද? මම මෙතනට යන්නද? මම මේක කන්නද? මම මේ තීරණය ගන්නද? මම මේ වාහනේ ගන්නද? ඔබ වහන්සේ මට මොනවද කියන්නේ? ඔබ වහන්සේ අවශ්‍ය දේ මට දෙන්න කියලා අපි උන්වහන්සේ මත යැපෙන දරුවන්ව සිටිය යුතුව තිබෙනවා. මන්ද උන්වහන්සේ හැම වෙලාවකම අපිට යහපත් දේ දෙන්නව ස්වාමීන් වහන්සේ නිසා. අපි චුට්ටක් යමු මෙහෙමම 2 සාමුවෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පදවලට. 2 සාමුවෙල් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද. මේක ඔබ හැම දෙනෙක්ම දන්න කතාවක්. තවද ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට පිටත් යන කාලයේ දාවිද් යෝවාබ්ද ඔහු සමග තමාගේ සේවකයන්ද සියලු ඊශ්‍රායල් වරුන්ද හැරී ගියේය. ඔහු අමෝන් පුත්‍රයන් විනාශ කොට රබ්බා වටලූහ. නමුත් දාවිද් යෙරුසලමේ නැවතී සිටියේය. දිනක් සවස් වේලාවේ දාවිද් තමාගේ යහනෙන් නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන් කළේය. එවිට ඔහු ස්ත්‍රියෙක් නානවා පියස්සේ සිට දුටිය. ඒ ස්ත්‍රී පෙනීමෙන් ඉතා ශෝකමාන වූවාය. right. දැන් ඊළඟ අවුරුද්දේ රජුන් යුද්ධයට යන කාලේ. දැන් මේ දාවිද් කියන කෙනා කවුද? දාවිද් කියන්නේ කවුද? දාවිද් කියන්නේ රජ කෙනෙක්. ඒ රජුරුව ඉන්නෝනේ කොහෙද මේ කාලේදී? මේ වචනේ කතා කරන කාලේදී රජවරු ඉන්නෝනේ කොහෙද? යුද්ධ කරන යුද භූමියේ සිටිය යුතුව තිබෙනවා. නමුත් දාවිද් කියන රජ ඉන්නේ කොහෙද? මාලිගාවේ පියස්සේ. එතකොට රජුරුවන් ඉන්න නියමිතව තිබෙන්නේ යුද්ධයේ තියෙන තැන. නමුත් මේ දාවිද් කියන රජතුමා සිටිනවා ඒ මාලිගාවේ පියස්සේ. ඉන්න ඕනි ස්ථානය නෙවෙයි ඉන්නේ වෙනත් වූ ස්ථානයක්. මම හරිද වැරදිද? දාවිද් ඉන්නේ නුසුදුසු මොහොතේ නුසුදුසු ස්ථානයක කිව්වොත් ඔබ මාත් එක්ක එකඟ වෙනවද? කී දෙනෙක් එකඟ වෙනවද? නුසුදුසු ස්ථානයක නුසුදුසු මොහොතේ හිටියා දාවිද්. ආමෙන්. වැරදි ස්ථානයේ වැරදි වෙලාවක තමයි දාවිද් සිටියේ. දාවිද් ඉන්න තිබුණේ යුද්ධේ. නමුත් මෙතන හිටපු නිසා වැරදි ස්ථානයේ වැරදි මොහොතක හිටපු නිසා ඔහු පරීක්ෂාවට අහු වුණා. දාවිද් වගේම අපි බලුවොත් ඒව අපි දන්නා කතාව ඒව ඉන්න ඕනි ස්ථානයේ නෙවෙයි ඒ වෙලාවෙ හිටියේ. තනියම ගිහිල්ලා හිටියා.
ආදම් එක්ක සහකාරී විදිහට ඉන්නයි කෝ නමුත් ඉහළ තනිව වෙන ස්ථානයක හිටියා ඇය පාපයට අසු වුණා. අපි හැම වෙලාවකම සුදුසු මොහොතේ සුදුසු ස්ථානයේ සිටින්න ඕනේ. වැරදි මොහොතේ වැරදි ස්ථානයේ සිටින්න හොඳ නැහැ. දැන් කී දෙනෙක් ඉන්නවද යුද්ධේ ඉන්න ඕන වෙලාවේදී පියස්සුඩ නැගලා? මෙතන ඉන්නේ නැහැ. කවුරුත් නැහැ නේ. ආමෙන්. දැන් ඔබ මෙහෙම වෙනකොට උත්තරයක් දෙනවා මට. ඔබ යාඥා කරන්න ඕනේ මොහොතේ කී දෙනෙක් Facebook එකේ ඉන්නවද? යාඥා කරන්න ඕනේ මොහොතේ වචනේ කියවන්න ඕනේ මොහොතේ ඔබ කී දෙනෙක් ටීවී පෙට්ටිය ඉස්සරහා ඉන්නවද? එහෙම ඇහුවොත් අද ඉස්සෙනවා. අද මේ වෙලාවේදී දෙවන් වහන්සේගේ මාලිගාවේ උන්වහන්සේත් එක්ක ඉන්න ඕනි වෙලාවේ මෙතන නැතුව වෙන කොතන හිටියත් ඔවුන් ඉන්නේ වැරදි ස්ථානයක. ආමෙන්. මොනම හේතුව තිබුණත් අපි දෙවියන් වහන්සේගේ අනුගතත්වයේ උන්වහන්සේගේ සබත් දවසේ උන්වහන්සේගේ අනුගතත්වයේ සිටිය යුතු තිබෙනවා. ඒක අනිවාර්ය දෙයක් තිබෙනවා. අපි යාඥා කරන්න ඕනේ මොහොතේ යාඥා වෙනකෝ වෙන ස්ථානයක නම් අපි නුසුදුසු ස්ථානයක සිටිනවා. ඒ වගේම අපි රූපහානියට කාලය දෙනවා. මම මේ ඔබට කෙටියෙන් සාමාන්‍ය දේවල් කියන්නේ නමුත් ඔබගේ ජීවිතය ගැන ඔබ මේකට එක්ක විමසලා බලන්න. අපි වැරදි ස්ථානයක වැරදි විදියට සිටිනවා නම් වැරදි වෙලාවක එතන අපි පරීක්ෂාවට පාපයට අසු වෙලා දෙවෙනවා. දෙවියන් වහන්සේට දෙන්න ඕනි ස්ථානේ අපි දෙවියන් වහන්සේට දී යුතු තිබෙනවා. ඔබ නිකන් හිතන්න අපි සාමාන්‍යයෙන් වැඩට යනකොට උදේට පාසලට යන දරුවෙක් කොයි ආකාරයකටද යන්නේ? උදේ පාන්දරටම අවදි වෙලා තාමත් හොඳට ලෑස්ති වෙලා දවස ගානේ ඒ දරුවා පාසල් යනවා. වැඩට යනකොට ඔබ කොයි ආකාරයකටද යන්නේ? උදේ දැහැරෙන්නේ දවල් වෙලා දැහැරෙන්නේ. සාමාන්‍යයෙන් වැඩට යන කට්ටිය උදේ දැහැරෙන්නේ දවල් දැහැරෙන්නේ. උදේ හැරෙනවා. ඇයි? වෙලාවට වැඩට යන්න අවශ්‍යව තිබෙනවා. තමුන්ගේ ව්‍යාපාරයක් කරන අය නිවාඩු දවසක් කියලා බලන්නේ නැහැ. පොය දවසක් කියලා බලන්නේ නැහැ. අපි එතනට යනවා. ඇයි ඒ? අපිට ආදායමක් එන්නේ එතනින් නිසා. නමුත් දේව මාලිගාවට යනකොට මේක ගැන අපි හිතන්නේ නැහැ. සමහර කාට කමන්නේ අද අපිට වැඩ වැඩි. අපිට අද දේවස්ථානට යන්න වෙන්නේ නැහැ. ඇයි එතනින් ආදායමක් එන්නේ නැති නිසා. ආමෙන්. දැන් එතකොට මේ தත්ත්වෙ මෙහෙම දෙන්නේ නමුත් අපේ සභාව එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි චුට්ටක් කරමු ආපහු ආබ්‍රහම් ගාවටයි යෝබ් ගාවටයි. ආබ්‍රහම්ට අවශ්‍ය දේපල ගැන ඔහු දෙවියන් වහන්සේට කිව්වද නැද්ද? කිව්වද නැද්ද? නැහැ. යෝබ්ට අවශ්‍ය මෙච්චර මට මේ ප්‍රදේශයේම ශ්‍රේෂ්ඨ කෙනා වෙන්න ඕන කියලා යෝබ් දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවද නැද්ද? ඉල්ලුවේ නැහැ. මේ ලෝකේ සැප සම්පත් සියල්ල ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට දුන්නා. ඔවුන් මොනවාද කරේ? හැම දෙයකම ප්‍රථමයෙන් දෙවියන් වහන්සේව සෙව්වා. දෙවියන් වහන්සේ ඉදිරියේ සිතුවිල්ලකින්වත් මම පාපයට වැටෙන්නේ නැහැ, වරදක් කරන්නේ නැහැ. මම දෙවියන් වහන්සේත් එක්කම ඉන්නවයි කියනවා. ඒ මතය තුළ ඔවුන්ගේ ජීවිතයන් ගැන ගියා. වෙන කිසිම දෙයක් පස්සේ ගියේ නැහැ. ලෝකෙ තිබ්බ දේපල පස්සේ ගියේ නැහැ. ලෝකෙ තිබ්බ වස්තු පස්සේ ගොන් ගියේ නැහැ. ඒ මට ගවයන් පට්ටි මෙච්චරක් ඉන්න ඕනේ, එළුවන් මෙච්චරක් ඉන්න ඕනේ. ඒ කාලේ තිබ්බ විදිහට මේ දේවල් පස්සේ ඕන් දුවන්න මහන්සි වෙන්න ඕන්ට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඕන් දෙවියන් වහන්සේ ඉදිරියේ හරිම ඉන්න පුළුවන් විදිහට දෙවියන් වහන්සේට අවශ්‍ය විදිහට ජීවත් වුණා. ඒ තුල ඕන් ආශිර්වාද ලැබුණා. ආබ්‍රහම්ට කිව්වම ආබ්‍රහම්ගේ පරම්පරාව අහසේ තරුවගේ ආශිර්වාද කරන්න යනවා. වාගේ පරම්පරාව කර්ම කොටගෙන ලෝකයක් ආශිර්වාද ලබන්න යනවා. හැම ජාතියක් ආශිර්වාද ලබන්න යනවාම එළි වෙන කපාලෙන් ඒක හම්බුණාද නැද්ද? දවස් දෙක තුනකින් හම්බුණාද නැද්ද? උනේ නැහැ. ඒකට කාලයක් ගත වුණා. ඒ වෙනකම් බලන්නීමේ කාලයක් ගණන් දීමක් අවශ්‍ය තිබුණා. කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. මේ ආකාරයට අපි උන්වහන්සේගේ පොරොන්දු දිහා බලන්න ඕනේ. දැන් අපි ඉන්නවා දෙවියන් වහන්සේගේ දෙයක් අපි ඉල්ලුවා අපිට ඒක හම්බෙන්නේ නැත්නම් අපි යනවා තවත් දෙවියන් වහන්සේ කෙනෙක් වාගෙන සමහරව. ආමෙන්. කොහෙද දෙවියන් වහන්සේ ඉන්නේ? තවත් පල්ලියට. ආමෙන්. සමහරක් වෙලාවට තවත් පල්ලියට, සමහරක් වෙලාවට ඇවිල්ලා ලෝකේ ඉඳන් ආපු ඒ ඇදහිල්ල ක්‍රමයටම නැවත වාරයක් කරලා යනවා.
නමුත් ආබ්‍රහම් පරම්පරාවක් වෙන්න ආශිර්වාද කරනවා කිව්වම අවුරුදු ගාණක් බලන්න ඉන්නුනා දරුවෙක් නැතුව. නමුත් දෙවියන් වහන්සේ දෙනවා කිව්ව දේ දෙවියන් වහන්සේගේ වෙලාවට හරි විදිහට ලැබෙන්න යනවා. යෝබ් ඉදිරියේ මොනම දේ තිබුණා යෝබ් දෙවියන් වහන්සේගේ හිත විදිහවත් නැහැ. එක සිතුවිල්ලකින්වත් දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් හිතුවේ නැහැ. ඒ කර්ම කොටගෙන ඔහුට දෙවියන් වහන්සේ බලවත් ආශිර්වාද දුන්නා. මේ උදෑසන මම අභියෝග කරනවා අපිටත් පුළුවන් නම් මේ යෝබ් වගේ වෙන්න. යෝබ්ගේ ජීවිතය හා සමාන ජීවිතයක් අපිට ගත කරන්න දෙවියන් වහන්සේ මේ ආශිර්වාද අපට අපගේ දරුවන්ට දෙන්න යනවා. අද අපි ඉන්න උත්තරේ මොකක් වුණා? අපි මොනම ප්‍රශ්නයක් මැද්දෙන් ගියත් ඒ සියලු ප්‍රශ්න වලට ජයග්‍රහණය දෙවියන් වහන්සේ අත ගාලා තිබෙනවා. අපි යාඥා වහන්සේ ගාවට යන්න ඕනේ. ඒ අපි යාඥා කරනකොට අපේ ප්‍රශ්නට මිනිස්සු හිනාවේ විහිළු කරයි, අවඥාවට ලක් කරයි. නමුත් දෙවියන් වහන්සේ යාඥා කරන මිනිසයාට ජයග්‍රහණය දෙන්න විශ්වාසවත්ව සිටිනවා. අද අපි කොරොන්දු වෙලා නම් ස්වාමිනේ ඒ යෝබ් ජීවත් වුණේ කොහොමද? මම සිතුවිල්ලකින්වත් මම වරදක් කරන්නේ නැතුව, ඒක වැල්මකින්වත් වරදක් කරන්නේ නැතුව මම වහන්සේ ඉදිරියේ යෝබ් වගේ ජීවිත වෙන්න ආසයි කියන දෙයට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන මේ උදෑසන සූදානම්ව සිටිනවා. අපි සෑම කෙනෙක්ම මේ වෙලාවේදී අපි බලමු අපේ ජීවිත යෝබ්ගේ ජීවිතය වගේද මොන ආකාරයකද අපේ ජීවිත ගලා යන්නේ කියන දේ. අපි සියලුම නෙගටිව් නාසගමෝගත්තේ අපි සුළු මොහොතක් ගැන කල්පනා කරමු. ස්වාමීනි මගේ ජීවිතය මොන වගේද ගමන් කරන්නේ කියලා. උන්වහන්සේගේ හමු ස්වාමීනි එදා යෝබ් ගැන වහන්සේ කිව්වා යෝබ් දිහා බලන්නවත් හිතන්න එපා කියලා සාතාට කිව්වා. ස්වාමීනි අද මම වහන්සේගේ දරුවෙක් කියන මම ඇත්තටම යෝබ් වගේ වහන්සේ ආදරය කරන දරුවෙක්ගේ තන මම අද ඉන්නවද නැද්ද කියන දේ ප්‍රශ්න තියනවද නැද්ද කියන දේ ඔබ කතා කරලා උන්වහන්සේලා මුංගත් කරවන්න. අපි යෝබ්ගේ තැනට ඇවිල්ලා ඒ යෝබ්ගේ දරුවෙකුට සිතුවිල්ලකින්වත් පාපයක් කරන්න බැරි වෙන විදිහට යෝබ් ධර්මිෂ්ඨව ජීවත් වුණා. අද අපගේ දරුවෝ මොන ආකාරද ජීවත් වෙන්නේ? අද ඔවුන් මොන ආකාර සිතුවිලි වලද ඉන්නේ? ඔවුන්ට ෆෝන් එකක් අරගෙන ෆෝන් එකකින් ඔවුන් බලන්නා වූ දේවල් මොනවාද කියලා ඔබ දැනුවත්ද නැද්ද? ඔවුන් රූපවාහිනිය තුල බලාගෙන ඉන්න රූපවාහිනිය ලස්සන නාට්‍ය යනවා වෙන වෙන රටාංගන වල ඒ කතාවල් යනවා ඒවා තුල දරුවන් බලලා අහුවෙන පරීක්ෂාවන් ගැන ඔබ දැනුවත්ද නැද්ද? ඒ වගේම ඔබ එදා යෝබ් දෙවියන් වහන්සේ ඉදිරියේ ඒව වෙනුවෙන් බැරිහත්කාරකමෙන් පසුතැවිලි වෙලා ඒ දවන පූජාව කළා. අද අපගේ දරුවන්ව ඔවුන්ගේ ආත්මයන් ආරක්ෂා කරන පිණිස අපි මොනවාද කරමින් සිටින්නේ? ඔවුන් ධර්ම තේරෙන දරුවන් වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔබගේ ස්වාමි පුරුෂයා ඔබගේ භාර්යාව ඔවුන් ඉන්නා වූ තත්ත්වය ගැන ඔබ දැනුවත්ද නැද්ද? ඔවුන් සුදුසු වෙලාවේ සුදුසු ස්ථානයේ සිටිනවද? එහෙම නැත්නම් නුසුදුසු වෙලාවක නුසුදුසු ස්ථානයක සිටිනවද? අපි සිටිනවද කියන දේ අද අපි විමසා බලන්න ඕනේ. දාවිද් දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතාමත් හොඳ චරිතයක් දෙවියන් වහන්සේ ආදරය කරන චරිතයක් ජීවත් වුණා මිනිසෙක්. නමුත් ඔහු එක් වෙලාවක නුසුදුසු වෙලාවේ නුසුදුසු ස්ථානයක සිටීම නිසා ඔහුගේ පාපයට වැටුණා. අපි අද නුසුදුසු වෙලාවේ නුසුදුසු ස්ථානයක සිටිනවා නම් අපි ඉන්නේ දාවිද් හිටියා ස්ථානයේමයි. අපි කාමීච්ඡාචාරයේ පාපයට අහු වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ වෙලාව උන්වහන්සේට යාඥා කළ යුතු වෙලාවේ උන්වහන්සේගේ වචනය කියලා මෙනෙහි කරන්න ඕනේ වෙලාවේ අපි ඒක Facebook එකට දීලා නම් TV එකේ යන ෆිල්ම් එකකට දීලා නම් තවත් කෙනෙකුට දීලා නම් අපි උන්වහන්සේ නුසුදුසු වෙලාවේ නුසුදුසු ස්ථානයක සිටිනා වූ කියලා සිටිනවා. උන්වහන්සේ සබත් දවස දීලා උන්වහන්සේ ඉදිරියේ ශුද්ධව ගත කරන්න දුන්නා වූ දවසේ අද ගිහිල්ලා රාජකාරී ස්ථානයේ නම් වෙනත් ස්ථානයක සිටින්නේ. ඔහු ඇය ඉන්නේ වැරදි ස්ථානයක සහෝදරය. උන්වහන්සේගේ දවස් උන්වහන්සේගේ තියෙන්න ඕනේ වෙලාව කියද්දී ඒ ඉන්න ටියුෂන් ක්ලාස් එක ගන්න එතන වෙන්නේ නුසුදුසු ස්ථානයේ නුසුදුසු වෙලාවක ඒ දරුවා සිටිනවා.
අපි අපේ දරුවන්ට මේ ආදර්ශය දෙනවා නම් අද මේක හරි ගස්සව ගන්න ඕනි තැනක අපි ඉන්නවා කියන දේ මතක තබා ගන්න. ඔබ ඔබගේ දරුවන්ට මේ මඟ පෙන්වීම සිදු කළ යුතු වෙනවා. ඔවුන්ට හෝ ඇයට මේ පිළිබඳ මඟ පෙන්විය යුතු ස්ථානයක සිටිනවා. අද අපි පොරොන්දු වෙමු ස්වාමීනි අපි යෝබ් වගේ ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේගේ දරුවෙක් වන ජීවිතය ගත කරන්න අපි සූදානම්. අපි ඔබ වහන්සේ වෙතට එනවා කියලා. මොන්ද උන්වහන්සේ කියනවා බොරු කියන්නේ බොරුවේ පියා යක්ෂයා. ඒ ලෝකේ ඉන්න මනුෂ්‍ය බොරුවේ පියාගේ බොරුවේ පියාණන් යක්ෂයා ගිහිල්ලා යෝබ් ගාවට එන්නේ නැතුව ඒ දෙවියන් වහන්සේ ගාවට එන්නේ නැතුව කෙලින්ම යෝබ් ගාවට යන්න තිබුණා. නමුත් යෝබ් දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා යෝබ්ට දෙයක් කරන්න කලින් යක්ෂයන් සිදු වුණා. මේ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා අවසර ඉල්ලන්න. අද අපිට ඉන්න උතර මේ ආකාරයට කියන දේ සිතලා අපේ ජීවිතය යෝබ්ගේ ජීවිතය වගේ පරිවර්තනය වන ස්ථානයකට යෝබ් වගේ ජීවත් වන ස්ථානයකට අපේ ජීවිතය ගෙනෙන්න මේ අභියෝගේ බාර අරන් උන්වහන්සේගේ මුහුණත් දෙන්න ගිහිල්ලා අපි උන්වහන්සේගේ ජීවිතය බාර කරමු.